කටිය හැමෝටම මම වැහෙන්නේ කියලා හිතනවා. ඊට වැඩ ආරම්භ කරමුද? හරි අපි අවසාන වශයෙන් ගියවිද රාත්‍රියේ කතා කරා බහුවශ්‍රවල කෝණ සම්බන්ධ අවසාන කොටස. ඒ අර්ථයෙන් මම ඔයාලට කරන්න කිව්වා බහුවශ්‍රවල කෝණයන්ගේ ගැටලු දෙකක් අභ්‍යාස දෙකක්. හරි අද මුලින්ම බලාපොරොත්තු වෙනවා මේ කොටස අවසන් කරගන්න. කොච්චර දුරට අපේ කට්ටිය හරියට වැඩේ කරන්නේ කියලා. හරි හිටපො නැති කට්ටිය ඉඳ පන්තියේ හිටපො නැති කට්ටිය මම හිතනවා අදාළ පන්තියේ අදාළ කාරණා රෙකෝඩින් එක බලන්න නැති මොනවද කරන්නේ කරපු දේවල් කියලා ඒත් එකම හෝම්වර්ක් ටික මම කියලා බලන්න කියලා. හරි මුලින් අන්න එහෙමනම් 25 දෙක අභ්‍යාසයට අපි එක අභ්‍යාසයක කතා කරා. 25.2 සිට අපිට අද බලන්න තියෙනවා හෝම්වර්ක් එක. පළමුව හෝම්වර්ක් එක බලලා ඒක ඉවර කරලා ඉන්නම්. හරි බහුවශ්‍රයට 25.2 හෝම්වර්ක් එක බලන්න තියෙන මුලින්. අපිට දීලා තියෙනවා රූපයේ දැක්වෙන මෙම රූපයේ ABCD EF ලෙස දක්වා ඇති කෝණ අතරින් චතුරස්‍රයේ බාහිර කෝණ වන ඒවා මොනවාදයි කියන්නේ. ඉතින් ඒක නම් ලේසි. මේ දීලා තියෙන රූප සටහනේ බාහිර කෝණ විදිහට අපිට සලකන්න පුළුවන්. ඒව සලකන්න බෑ මොකද ඒ ඇවිල්ලා ත්‍රිකෝණයට චතුරස්‍රයට පිටතින් තිබ්බට චතුරස්‍රයේ පාදයක් හා සම්බන්ධ වෙලා බද්ධ වෙලා නැහැ. ඒ නිසා A ගන්න බෑ. B එක ගන්න පුළුවන්. C කියන කෝණේ ගන්නත් පුළුවන්. D එක ගන්නත් බෑ. E එක ගන්න පුළුවන්. F එක ගන්නත් පුළුවන්. මෙන්න බාහිර කෝණ විදියට සලකන්න පුළුවන් ඒවා ටික. බලන්න ඔයාලා හරියට පිළිතුර අරගෙනද කියලා. මෙන්න ප්‍රශ්න අංක 1. ජිත්මි මම හිතනවා වැඩ ටික කරලා ඇති කියලා ජිත්මි. අයිමි හරිද? චතුරස්‍රයේ බාහිර කෝණ විදියට සලකන්න පුළුවන් ඒවා ටික. හරිනේ ළමයි? හරි. ඊළඟට එහෙමනම් ප්‍රශ්න අංක 2 පහළ සඳහන් එක් බහුවශ්‍රයේ ඉංග්‍රීසි අක්ෂර මගින් දක්වා ඇති කෝණවල විශාලත්වය. එහෙනම් පළවෙනි එක x හොයාගන්න පහසුයි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ තියෙනවා x හොයාගatti. එන 180 න් ඔයගලන්ට පුළුවන් 50ක් අඩු කරගන්න. ඒ අනුව ඔයගොල්ලෝ හොයලා ඇති x සමානයි අංශක 30ක් කියන විත්තිය. x ඇවිත් අංශක 30ක් කියන විත්තිය. ඔව් නේද බලන්න. x ලාගේ 30ක් එනවා ඇති. හොඳයි. ඊළඟට අපෙන් අහනවා y වලගේ හොයන්න නම් අපි දන්න ඕනෑම බහුවශ්‍රික බාහිර කෝණ වල එකතුව 360යි. එහෙනම් බාහිර කෝණ තුන සලකලා x දැන් හොයාගත්ත 30යි කියන. එහෙනම් 30 ධන මෙතන 130යි. 130 ධන අංශක 130 ධන අංශක 130 ධන අනිත් බාහිර කෝණය 120යි. අනික y මේ කියන බාහිර කෝණ තුනේම එකතුව ඕනෑම බහුවශ්‍රික බාහිර කෝණ වල එකතුව අංශක 360යි. අංශක 360යි. 360ට සමාන කරා නම් හරි. මේ දෙන්න එකතු කරාම 250යි. එහෙනම් ධන 250 යවමු අනිත් පැත්තට. ඒක ඍණ වේවි. ඍණ 250යි වේවි. එහෙනම් y සමානයි අංශක 110යි. අංශක 110යි. මෙන්න y වලට අදාළ පිළිතුර. y ඇවිත් අංශක 110යි. හර්ෂණී හරි. ඔන්න රෝමාංක 1 ගැටලුවට අදාළ කාරණේ. රෝමාංක 2 බාහිර කෝණ 4ම දීලා තියෙනවා. එහෙමනම් බාහිර කෝණ සියල්ල එකතු අංශක 360යි. එහෙනම් 360ට සමාන කරගමු. එහෙනම් A ධන 90 ධන 60 ධන තව 90ක් තියෙනවා. බාහිර කෝණය 90යි. එහෙනම් මේ බාහිර කෝණ සියල්ල එකතුව 360යි. ඒක වෙනස් වෙන්නේ නැත. විසඳුවොත් එහෙමනම් A මේ තුන් දෙනා එකතු කරාම අපිට එනවා 240ක්. ඒක යනවා අනිත් පැත්තට ඍණ වෙනවා. A ඇවිත් අංශක 120යි. A ඇවිල්ලා අංශක 120යි. මෙන්න රෝමාංක 2. රෝමාංක 3 ෂඩාශ්‍රයක් තියෙනවා පාද 6ක්. අපිට පුළුවන් මුලින්ම බාහිර කෝණය අගේ හොයාගන්න. A කෝණ 6ක් තියෙනවා. A ධන A ධන A ධන A. මේ කෝණ 6ෙම එකතුව ඇවිල්ලා සමානයි අංශක 360කට. එහෙනම් 6යි A සමානයි 360යි කියන්නේ
ඒව තනි කරන්න දෙපැත්තම 6න් බෙදමු. ඒවනම් A සමානයි අංශක 60යි. මෙන්න A වලට අදාළ පිළිතුර. A සමානයි අංශක 60යි. A ඇවිල්ලා අංශක 60යි. A වල අගේ හොයාගත්තොත් දැන් පුළුවන් B වල අගේ හොයාගන්න. එහෙනම් B කියන්නේ 180කින් අංශක 60ක් අඩු කරන්න ඕනේ. එහෙනම් B සමානයි අංශක 120යි. A ඇවිල්ලා 60යි, B ඇවිල්ලා අංශක 120යි. A ඇවිත් 60යි, B ඇවිල්ලා අංශක 120යි. හරිනේ? හරි. රෝමාංක 3 හරි රෝමාංක 4 පංචාශ්‍රයක් දීලා තියෙනවා. පළමුව ඒව හොයාගන්න පුළුවන් 180 වෙන 115ක් අඩු කිරීමෙන්. එහෙනම් A ඇවිත් අංශක 65යි. එක කෝණයක් හරි. අනිත් බාහිර කෝණ ටික ගත්තොත් අපි B ධන A හොයාගත්ත 65යි. එකක් 90යි අනිකත් 90යි. සමාන කරා 360ට එහෙනම් 2යි B සමානයි 90 180යි 245යි. එහෙනම් යවන්නේ එහා පැත්තට වෙන 245යි. ඒ අනුව 2යි B සමානයි අඩු කරොත් 115ක් වේවි. දෙපසම දෙකෙන් බෙදුවොත් B සමානයි 57.5ක් වේවි. අංශක 57.5ක් වෙනවා. කවුද බලන්න? 57.5ක් වෙනවා. B වලට අදාළයි. කිදෙනෙක් හරිද ඒක? 57.5 හරි. ආශින වැඩි හරි දුල්ගනි හරි. භාෂි මොකද අතු භාෂි? හොම්වර්ක් ටික කරගන්න වෙලාව මදි වෙන්නේ නැති සමහරක් විතර භාෂිත. අයිමි හරි. හරි දිනු වැඩ ටික කළා හොඳයි. ස්වාංශි හරි. 10 හොඳයි. හොඳයි අදිමේෂත් ඉන්නවද කොහෙද? හොඳයි. සරුගමා හරි. හොඳයි. අඩුපාඩු මොකද්ද බලා ගන්න. අඩු කරන්න ගිහිල්ලාද එක්ක බෙදන්න ගිහිල්ලාද උනේ වැරද්ද කියලා පොඩ්ඩක් බලන්න. සදීෂ හරි. හොඳයි. රෝමාංක 5 ගැටලුව මුලින්ම අපි x හොයාගන්න පුළුවන් x පිහිටන්නේ ත්‍රිකෝණයක් ඇතුලේ. එහෙනම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු අපි දන්න හින්දා අපිට මුලින්ම x හොයාගන්න පුළුවන්. හරි. රෝමාංක 5 x එකතු කිරීම අංශක 40. ඔය කෝණ තුන එකතුව සමාන 180කට. එතනින් අපිට පුළුවන් වේවි එහෙමනම් x එකතු කිරීම x 2යි x ධන 40 යවුවා අනිත් පැත්තට ඒක ඍණ 40ක් වෙනවා. එහෙනම් 2යි x සමාන 140යි. දෙපසම දෙකෙන් බෙදුවොත් x ඇවිත් අංශක 70ක් එයි. මෙන්න x වලට අදාළගේ. x වලගේ හරි. එහෙනම් දැන් බාහිර කෝණය x කියන බාහිර කෝණය හරි. දැන් අපිට ඕනේ y කියන බාහිර කෝණය හොයාගන්න. එහෙනම් අපි දන්නවා y ධන බාහිර කෝණ සියල්ල එකතුව 360යි. එහෙනම් y ධන 90යි එක බාහිර කෝණයක්. අනික 70යි. අනික බාහිර කෝණ දෙක ගත්තොත් x ලා දෙන්න. ඒ කියන්නේ 70 ඒවා දෙන්න. ඔය ටික එකතුව සමානයි 360ට. එතනින් අපිට y ලෝක්ත කරගන්න පුළුවන්. මේ ටික අනිත් පැත්තට ඇති 300ක් වේවි. ඒ කියන්නේ ඍණ 300ක්. එහෙනම් y සමානයි කීයක් එනවද? අංශක 60ක්. y සමානයි 60යි x සමානයි 70ක් එනවා. හොඳයි. සල්ලි වැඩේ හරි. රත්නායක මම හිතනවා මැට්‍රික් කළා ඇති කියලා. ඔන්න y සමානයි අංශක 60යි x සමානයි අංශක 70යි. රෝමාංක 5. ඒකෙත් අරුදයක් නැහැ. අයිමි හරි. අචල වැඩ ටික කරලා ඇති කියලා මම හිතනවා. x ටික වැඩ ටික කරලා ඇති කියලා හිතනවා.
විහිළු හොඳයි. හොඳයි. විතර වෙලේ හරි. කෞෂාණ ගුණ දෙක ඔන්න රෝමාංක 5ට අදාළ කාරණේ. සවිශේෂ හොඳයි. වැඩි කොට මහලු අවසාන ප්‍රශ්න 4. ප්‍රශ්නාංක 3ට යමු එහෙමනම් බලන්න. දැන් ටිකක් වගන්ති ආශ්‍රිත ගැටලු ටිකක් මෙතනින් එහාට. දැන් කල්පනාවෙන් කරමු බලන්න ප්‍රශ්නාංක 3. චතුරස්‍රයක බාහිර කෝණ ටික දීලා තියෙනවා. එකෙක් බාහිර කෝණේ විශාලත්ව හොයන්නලු. එහෙනම් අපි දන්නවා බාහිර කෝණ සියල්ලම එකතු කරාම 360යි. එහෙනම් x ධන 2x ධන 3x ධන 4x සමාන අංශක 360යි. එහෙනම් මේ ටික එකතු කරොත් 6යි 10යි. x සමානයි 360යි. දෙපසම 10න් බෙදුවොත් ඒ අනුව x සමානයි අපිට එවි අංශක 36ක් කියලා. ඔන්න එකක් හරි එක බාහිර කෝණයක් හරි x කියන්නේ. එහෙනම් 2x කියන බාහිර කෝණය ඇවිල්ලා ඒ වගේ දෙගුණයක්. එහෙනම් 36 ඒව දෙකක් 72යි. 3x කියන්නේ 36 ඒව 3ක්. ඒ කියන්නේ 108යි. 4x කියන්නේ ඒ වගේ 4 ගුණයක්. ඒ කියන්නේ 144යි. මෙන්න එකෙක් බාහිර කෝණවලගේ වෙන වෙනම හෙව්වා. අභ්‍යන්තර කෝණවල විශාලත්ව ලියන්න. එහෙනම් අභ්‍යන්තර කෝණවල විශාලත්ව ගත්තොත් එක අභ්‍යන්තර කෝණයක් ගන්න පුළුවන් කොහොමද 180ෙන් 36ක් අඩු කරලා. ඒ අනුව එනවා අපිට අංශක 144ක්. ඔන්න එකක්. අනික ගත්තොත් 72ට අදාළව 180ෙන් අඩු කරන්න ඕනේ 72ක්. අන්න ඒවි 108ක්. අනික 180ෙන් අඩු කරමු 108ක්. අන්න එනවා තව අභ්‍යන්තර කෝණයක්. අනික 180ෙන් අඩු කරමු 144ක්. අන්න එනවා 36ක්. ඔන්න එහෙමනම් ප්‍රශ්නාංක 3ට අදාළව එක අභ්‍යන්තර කෝණවල විශාලත්වයන් හෙව්වා. බාහිර කෝණ ටික හොයාගත්තා. ඊට පස්සේ අභ්‍යන්තර කෝණ ටික හොයාගත්තා. හරිද බලන්න අමායම පුතත් හරිද? අයිමි හරි නේද? වෙන වෙනම ගන්න දෙයක්. x හොයාගෙන බාහිර කෝණ ටික හොයාගත්තා. ඒකම ඉතින් අපි දන්නවා බාහිර කෝණය දන්නවනම් අභ්‍යන්තර කෝණය අගේ හොයන්නේ කොහොමද? 180න් බාහිර කෝණය අගේ අඩු කරාම අභ්‍යන්තර කෝණය ඉතුරු වෙනවා. හරිනේ? හොඳයි. ඊට පස්සේ ප්‍රශ්නාංක 4. පංචාශ්‍රයක් තියනවලු බාහිර කෝණ අතර අනුපාතයේ 1:1:2:3:3. එහි එක් බාහිර කෝණයේ විශාලත්වය සොයන්නලු. ඒ කියන්නේ බාහිර කෝණ අතර අනුපාතයක් දීලා තියෙනවා. 1:1:3:2 කියලා. නෑ 2:3:3 කියලා. මේකේ අදහස ළමයි එක කෑල්ලයි මෙතනත් එක කෑල්ලයි මෙතන. ඒ කියන්නේ මෙතන තේරුම x නම් මෙයත් x වෙන්න ඕනේ. මෙයා ඒ වගේ දෙගුණයක් වෙන්න ඕනේ. මෙයා තුන් ගුණයක් වෙන්න ඕනේ. මෙයත් එතකොට තුන් ගුණයක් වෙන්න ඕනේ. මේ ටික තමයි අර පංචාශ්‍රය ඇතුලේ තියෙන බාහිර කෝණ ටික වෙන්නේ. මේ වගේ අනුපාතයක් දුන්න ගම ටක් ගාලා ඔයගොල්ලෝ x ඇසුරෙන් හදාගන්න. පොඩිම එක්කෙනා x නම් එහෙනම් ඒ වගේ දෙගුණයක් කියන්නේ 2x ඊට වඩා 3ක් කියන්නේ 3 ගුණයක් කියන එක. එහෙනම් මේ කියන බාහිර කෝණ ඔක්කොගෙම එකතුව ඇවිල්ලා සමානයිනේ 360ට. මොන බහුවාශ්‍රය වුණත් බාහිර කෝණ ඔක්කොම එකතු කරාම 360ක් එන්නේ. එහෙනම් මේ ටික එකතුවෙන් එනවා අපිට 10ක්. 10යි x සමානයි 360 නම් අර ගානමයි දෙපැත්තම 10න් බෙදුවා x සමානයි 36යි. එහෙනම් x කියන්නේ 36 නම් 2x කියන්නේ ඒ වගේ දෙගුණයක්. 3x කියන්නේ ඒ වගේ තුන් ගුණයක්. 108යි. මෙන්න එක බාහිර කෝණවල අගයන් හොයාගත්තා. එතන බලන්න තත්ත්වය කොයි විදිහටද කියලා සමහරක් විට මෙහිත්ම කරන්න නැත්තේ
360 නිකම්ම 10ට බෙදන්නේ නැති කොටස් 10ක් තියෙන හින්දා ඊට පස්සේ වෙන වෙනම බෙදලා ගන්න නැති x ඇසුරෙන් කරන්නේ නැතුව කමක් නැහැ. ඒකේ වැරද්දක් නැත. හැබැයි කැමති ඔයගොල්ලෝ අර අනුපාතයට අනුව කෝණවල විශාලත්වයන් දාගෙන හිටියනම්. රමිත් වැඩේ හරියට කියලා හිතනවා රමිත්. ප්‍රශ්න අංක 5 ද්වාදශාශ්‍රයක බාහිර කෝණ එකිනෙකට සමාන වෙනවද? ඉන්න එක් කෝණයක අගය හොයන්නලු. ඉතින් ද්වාදශාශ්‍රය කියන්නේ පාද 12ක්. ඒ කියන්නේ බාහිර කෝණ 12ක්. ඒ බාහිර කෝණ සියල්ලම එකිනෙකට සමානයිලු. ඉතින් අපි දන්නවා බාහිර කෝණ සියල්ල එකතුව 360යි. එහෙනම් 360 බෙදන්න ඕනේ. ඔක්කොම බාහිර කෝණ 12ක් තියෙන හින්දා 12න් ඒ අනුව එනවා අපිට බාහිර කෝණ එකක එකතුව එකක විශාලත්වය ඇවිල්ලා කොච්චරක් වෙන්න ඕනේද? අංශක 30ක්. බාහිර කෝණ සියල්ලම 360යි. ද්වාදශාශ්‍රයක බාහිර කෝණ 12ක් තියෙනවා. එකක හොයන්න 12න් බෙදන්න ඕනේ. බාහිර කෝණ එකිනෙකට සමාන වෙන බහුආශ්‍රයක එක බාහිර කෝණයක් 18 නම් පාද ගණන හොයන්නලු. ඉතින් අපි දන්නවා බාහිර කෝණයක අගය 18 නම් බාහිර කෝණයක් ඇවිල්ලා අංශක 18යි. එහෙනම් පාද ගණන හොයන්නලු. අපි ඊයේ කොටු කරගත්ත පාද ගණන හොයන සම්බන්ධයක් මතක නම් මොකද මේකේ බාහිර කෝණ එකිනෙකට සමානයි. එහෙනම් 360 බෙදන්න ඕනේ එක බාහිර කෝණයක අගය. ඒ කියන්නේ කට්ටිය පාද කීයක් එන්න ඕනේද? බාහිර කෝණ 20ක් තියෙනවා කියන්නේ පාදක් කීයක් තියෙන්න ඕනේද? අන්න 20ක් තියෙන්න ඕනේ. ඔන්න 6 වෙනි කාරණයට අදාළ පිළිතුර. ඔන්න පළවෙනි අභ්‍යාස මාලාවේ ගණන් 6. අඩුපාඩුවක් වෙලාද කියලා චුට්ටක් බලන්න. ඔන්න පළවෙනි ගණන් 6 ඕගොල්ලන්ට කරන්න කිව්වා. බාහිර කෝණ අභ්‍යාසය. ඒක බරපතල අමාරු ගැටලු තියෙන අභ්‍යාසයක් නම් නෙවෙයි ඉතින්. අන්තිම එක වැරදි ඇති. හරි. මම යනවා 25:03ට. සවිදි පංචාශ්‍රයක් තියෙනවලු. පංච කියන්නේ පහක් කියන එක. හරි අපිට කියනවා සවිදි පංචාශ්‍රයක බාහිර කෝණයක විශාලත්වය සොයා එමගින් අභ්‍යන්තර කෝණයේ විශාලත්වය හොයන්න. ඉතින් අපි දන්නවා පංචාශ්‍රයක් වුණත් මොකක් වුණත් බාහිර කෝණ සියල්ල එකතු 360යි. එහෙනම් එක බාහිර කෝණයක විශාලත්වය හොයන්න. බාහිර කෝණයක විශාලත්වය හොයන්න. මොකද කරන්න ඕනේ? බාහිර කෝණ සියල්ල 360යි. පංචාශ්‍රයන් නම් බාහිර කෝණ පහක් තියෙනවා. මේක පහෙන් බෙදන්න. ඒ අනුව අපිට එනවා එක බාහිර කෝණයක විශාලත්වය අංශක 72ක් කියලා. ඔව් නේද බලන්න. එක බාහිර කෝණයක් අංශක 72යි. ඒ අනුව අපිට පුළුවන් වෙන්න ඕනේ අභ්‍යන්තර කෝණයක විශාලත්වය හොයාගන්න. එහෙනම් අභ්‍යන්තර කෝණයක විශාලත්වය හොයන්නේ කොහොමද? එමගින් හොයන්නේ කියන්නේ. ඒ කියන්නේ අපි දන්නවා අභ්‍යන්තරේ බාහිරේ දෙකම එකතු 180යි. 180න් අර කියන බාහිර කෝණය අඩු කරොත් අන්න අභ්‍යන්තර කෝණය වෙච්ච අංශක 108 අපිට ලැබෙවි. එහෙනම් බාහිර කෝණය 72යි අභ්‍යන්තර කෝණය වෙන්නේ 108යි. පාද 15ක ඇති සවිදි බහුආශ්‍රයක බාහිර කෝණයේ විශාලත්වය හොයා ඒ වගේමයි. එහෙනම් බාහිර කෝණයක අගය වෙන්නේ 360 බෙදන්න ඕනේ 15න්. ඒ අනුව එනවා අංශක කීයක්ද? 24ක්. මෙන්න බාහිර කෝණයක අගය 24යි. එමගින් අභ්‍යන්තර කෝණයක අගය හොයාගන්න පුළුවන්. එහෙනම් අභ්‍යන්තර කෝණයක් ඇවිල්ලා මොකද කරන්න ඕනේ? 180න් අර 24 අඩු කරන්න. එහෙමනම් 156ක් කියලා එයි. ඔව් නේද බලන්න 156ක්. ඔන්න බාහිර කෝණය 24යි අභ්‍යන්තර කෝණය 156යි. හරිනේ. ඔන්න පළවෙනි එකයි දෙවෙනි එකයි. ප්‍රශ්නාංක 3 හරි. ප්‍රශ්නාංක 3 එහෙමනම් බාහිර කෝණයක විශාලත්වය දීලා 120යි කියලා
පාද ගණන හොයන්නලු. ප්‍රශ්න අංක 3. එහෙනම් රෝමාංක 1ට අදාළ කාරණේ පාද ගණන හොයන්න නම් අපි දන්නවා බාහිර කෝණ සියල්ල එකතු 360යි. එක බාහිර කෝණයක් අංශක 120යි. එහෙනම් පාද ගණන කීයක් එනවද? 3ක් එනවා. එම බහුවශ්‍රය හඳුන්වන නම මොකක්ද? සමපාද ත්‍රිකෝණය. පාද 3යි. සවිදි නිසා අපි ඒකට කියනවා මොකක් කියලාද? සමපාද ත්‍රිකෝණය නැතිනම් සවිදි ත්‍රිකෝණය කියලා. රෝමාංක 2 බාහිර කෝණයක විශාලත්වය 90ක් වුණොත් එහෙනම් ඒකට අදාළව පාද ගණන ගත්තොත් බාහිර කෝණ සියල්ලම 360යි. ඒක 90ෙන් බෙදුවොත් පාද කීයක් වේවිද? 4ක්. ඒක හඳුන්වන නම මොකක්ද? සමචතුරස්‍රය. සමචතුරස්‍රය. පාද 4කින් යුතු සවිදි රූපේ. සමචතුරස්‍රය. ඊළඟට බාහිර කෝණයක විශාලත්වය 40ක් වූ. අපි මුලින්ම පාද ගන්න හොයාගත්තොත් 360ට බාහිර කෝණයකගේ 40න් බෙදුවා. ඒ අනුව එනවා පාද 9ක්. පාද 9ක් තියෙනවා කියලා කියන්නේ එහෙනම් මේකට දෙන්න පුළුවන් විශේෂණ මොකක්ද? පාද සියල්ල සමානයි. එහෙනම් සවිදි නවාශ්‍රය. සවිදි නවාශ්‍රය. ඔන්න ප්‍රශ්න අංක 3ට අදාළව කොටස් 3. නවාශ්‍රය. සවිදි කියන වචනේ අනිවාර්යෙන් එන්න ඕනේ. ඒ තුලින් තමයි කියවෙන්නේ පාද සියල්ල සමානයි විත්තිය. හරිද? දැන් අපි යම් බලන්න ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 4 අපිට කියනවා සවිදි බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණය එහි බාහිර කෝණයෙන් 4 ගුණයකි. ඔන්න වැදගත් ප්‍රශ්නයක්. සවිදි බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණය එහි බාහිර කෝණයෙන් 4 ගුණයකි. එහෙමනම් මුලින්ම අපි හිතුවොත් බාහිර කෝණය සිම්පල් x නම් අභ්‍යන්තර කෝණය ඇවිල්ලා ඒ වගේ 4 ගුණයක්. ඒ කියන්නේ 4x. ඉතින් අපි දන්නවා බාහිර කෝණයෙන් 4 ගුණයක් අභ්‍යන්තර කෝණය කියලා. අපි දන්නවා ළමයි බාහිර කෝණයේ අභ්‍යන්තර කෝණයේ දෙකේම එකතුව. x සහ 4x කියන දෙකේම එකතුව අංශක 180යි. ඕනෑම ශීර්ෂයකදී හැදෙන බාහිර කෝණයත් අභ්‍යන්තර කෝණයත් දෙකේ එකතුව 180යි. ඒක සරල කෝණයක්. එහෙනම් 5x සමාන 180යි. දෙපසම 5න් බෙදමු. ඒ අනුව එනවා අපිට අංශක 36ක් කියලා. මෙන්න අපිට ආව x. ඒ කියන්නේ බාහිර කෝණයක් කියලා. එහෙනම් බාහිර කෝණයේ විශාලත්වය අංශක 36යි. ගතද කවුරු හරි ඒක? ඒක ගොඩක් විට අපේ කට්ටියට බැරි වෙන්නේ නැති. ඒ අනුව අභ්‍යන්තර කෝණයක්. අභ්‍යන්තර කෝණයක් කියන්නේ මේ වගේ 4 ගුණයක්නේ. එහෙනම් 36ව 4ක් 144යි. මෙන්න බාහිර කෝණය මෙන්න අභ්‍යන්තර කෝණය. ඒ අනුව පාද ගණන හොයන්න පුළුවන්. කොහොමද පාද ගණන හොයන්නේ? අපි දන්නවා බාහිර කෝණ ඔක්කොම 360යි. එක බාහිර කෝණයක් ඇවිල්ලා 36යි කියලා හොයාගත්තා. එහෙනම් 36න් බෙදන්න. ඒ අනුව බාහිර කෝණ 10ක් තියෙනවා කියන්නේ පාදත් අනිවාර්යයෙන්ම 10ක් තියෙනවා කියන එක. ඔන්න ටිකක් වැදගත් ප්‍රශ්නයක්. ප්‍රශ්න අංක 4. අඩුපාඩුවක් ඇතිනම් හරි ගස්ස ගමු. ඒක අඩුපාඩුවක් ඇති ගොඩක් විට අපේ කට්ටියගේ අතින් වෙලා හරි ගස්ස ගමු. හරි. පස්වෙනි කාරණයෙන් කියනවා මෙන්න මෙහෙම දෙයක්. සවිදි බහුවශ්‍රයක බාහිර කෝණය සඳහා ගත හැකි විශාලතම අගය. බාහිර කෝණයක් සඳහා ගත හැකි විශාලතම අගය කීයද? ඉතින් අපි දන්නවා බාහිර කෝණයක් සඳහා ගත හැකි විශාලතම අගය කියන්නේ බාහිර කෝණයේ විශාලතම අගය වෙන්නේ පාද ගණන අඩුම වුණොත්. එහෙනම් බාහිර කෝණයක විශාලතම අගය වෙන්නේ
විශාලතම බාහිර කෝණ අගය වෙන්නේ පාද ගන්න අවම වුණොත්. ඉතින් අපි දන්නවා පාද ගන්න අවම අවස්ථාව 3. ඊට වඩා අඩු වෙන්න බෑනේ. එහෙනම් පාද ගන්න අඩුම අවස්ථාවේදී තමයි යාට ලොකුම බාහිර කෝණයක් තියෙන්නේ. එහෙනම් ලොකුම බාහිර කෝණය වෙන්නේ කීයද? අංශක 120යි. පාද ගණන අවම අවස්ථාවේදී උපරිම බාහිර කෝණයක අගයක් එයාට තියෙනවා. එම අවස්ථාවේදී බහුවශ්‍රය හඳුන්වන විශේෂිත වූ නම මොකක්ද? ඉතින් පාද තුනකින් යුක්ත සවිධ රූපයක්. එහෙනම් සමපාද ත්‍රිකෝණය. එහෙම නැත්නම් සවිධි ත්‍රිකෝණය. ඔන්න අවසාන කාරණේ. සවිධි ත්‍රිකෝණය. ඔන්න ඔකට අපි කියනවා සවිධි ත්‍රිකෝණය නැත්නම් සමපාද ත්‍රිකෝණය කියලා. චුට්ටක් බලමු එතනට වෙනකන් හරිද කියලා. හරි. අද දවසේ අලුත් කොටස එහෙමනම් මාතෘකාව ද්විජීය භාග. ලබන අවුරුද්දේදී අපිට හම්බ වෙන තවත් වැදගත් පාඩමක් ආරම්භ කිරීම මේ අවුරුද්ද තුල තියෙනවා. මොකක්ද? ද්විජීය භාග. ද්විජීය භාග. ද්විජීය භාග. අපිට මේ කියන වචනේ එක්තරා තැනකදී මේ ළඟදී අපිට හම්බුණා. මතකද කාට හරි කොතනද හම්බුනේ කියලා. ওই වචනේ මම මීට කලින් මේ මෑත කාලීනව කතා කරා. කොතනද හම්බුනේ අපිට? ද්විජීය භාග කියන වචනේ අපිට ළඟදී හම්බුණා. එක්තරා පාඩමක් කරගෙන යනකොට. කොතනද හම්බුනේ ආව අපිට? ඔව්. දෙවිශාද්දයන් තමයි ඇහැරලා තියෙන්නේ මම හිතන්නේ. අන්න හරි. සූත්‍රවලදී පොඩ්ඩක් හම්බුණා තමයි. සමීකරණවලදී නම් අපිට ගොඩක් හම්බුණා. සමීකරණවලදී නම් අපිට ගොඩක් හම්බුණා. මතකද? ද්විජීය භාගය තුලත් සරල සමීකරණ අපිට ලැබුණා. හරි. මොකක්ද එහෙමනම් ළමයි ද්විජීය භාගයක් කියන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම කතා කරමු. මොකක්ද ද්විජීය භාගයක් කියන්නේ කියලා. ද්විජීය භාගය දැන් අපි දන්නවා සාමාන්‍ය භාග. සාමාන්‍ය භාගයක හරයක් ලවයක් තියෙනවනේ. දැන් දෙකෙන් එක තුනෙන් පහ හරි ඔයගින්න සාමාන්‍ය භාග. ඒතකොට සාමාන්‍ය භාගයක් තුල හරයක් තියෙනවා ලවයක් තියෙනවා. ඒ වගේම තමයි ද්විජීය භාගය. ඒතකොට වෙනස තමයි ද්විජීය භාග සාමාන්‍ය භාගයකින් වෙනස් වෙන්නේ මොකක්ින්දද? ද්විජීය පදයක් හෝ එහෙම නැත්නම් ද්විජීය ප්‍රකාශනයක්. පද දෙකක් හෝ ඊට වැඩි ගණනක එකතුවක් හෝ අඩු කිරීමකින් සම්බන්ධ වුණොත් ඒවා ප්‍රකාශනනේ. එහෙනම් ද්විජීය පද හෝ ප්‍රකාශන ඇතුළත් වෙනවා නම් හරය තුල එක්ක ලවය තුල එක්ක දෙකේම ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වෙනි භාග අපි හඳුන්වනවා මොකක් කියලාද? ද්විජීය භාග. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේක. මෙන්න ද්විජීය භාගයක්. මේකේ හරය තුල ද්විජීය පදයක් තියෙනවා. තව ගත්තොත් හිතන්නකෝ මේක 2x බෙදීම 5. මේකේ ලවය තුල ද්විජීය පදයක් තියෙනවා. ලවය තුල. මෙන්න මේක ලවය තුල ද්විජීය ප්‍රකාශනයක් අඩංගු වෙනවා. මේකේ හරය තුල ද්විජීය ප්‍රකාශනයක් අඩංගු වෙනවා. මේක ගත්තොත් හරය තුල මෙන්ම ලවය තුල ද්විජීය භාග ඒ කියන්නේ හරය තුල හෝ ලවය තුල යන දෙකේදීම ද්විජීය පද හෝ ද්විජීය ප්‍රකාශන අඩංගු වෙලා තියෙනවා. එහෙනම් මේ විදිහට හරය තුල වේවා ලවය තුල වේවා ද්විජීය පද හෝ ද්විජීය ප්‍රකාශන අඩංගු වෙන භාග අපි හඳුන්වනවා මොකක් කියලාද? අන්න ද්විජීය භාග විදියට. අපි මේ අවුරුද්දේදී ඉගෙන ගන්නේ ඔය කියන ද්විජීය භාග ආශ්‍රිත එකතු කිරීම සහ අඩු කිරීම ගැන විතරයි. හැබැයි මේ ඔක්කොගෙම වගේ අපේ හරය සමාන වන අවස්ථා තමයි අපි මේ අවුරුද්ද තුල කතා කරන්නේ. ද්විජීය පද හරය තුල සමාන වෙන එක ද්විජීය ප්‍රකාශන හරය තුල සමාන වන අවස්ථාවලට විතරයි. අපි ලබන අවුරුද්ද තුල හරය අසමාන අවස්ථා ගැන කතා කරමු. මේ අවුරුද්ද නම් ඇත්තටම ලොකු දෙයක් නෑ පොඩි දෙයක් තියෙන කරන්නේ. හැබැයි ඉතින් මේක සුළු කරන්න ගිහිල්ලා අපේ කට්ටිය වරද්ද ගන්න පුළුවන්. පටලව ගන්න පුළුවන්. හරි පළවෙනි තරුව මෙහෙම දාගන්න. පළවෙනි තරුව දාගන්න මෙන්න මෙහෙම. යම් භාග සංඛ්‍යාවක
යම් භාග සංඛ්‍යාවක හරය තුල හෝ ලවය තුල හෝ හරය තුල හෝ ලවය තුල හෝ හරය තුල හෝ ලවය තුල හෝ बीजीय पद हो प्रकाशन हरे तुल हो लवे तुल बीजीय पद हो प्रकाशन बीजीय पद हो प्रकाशन बीजीय पद हो प्रकाशन ඇතුළත් වේ නම් පද හෝ ප්‍රකාශන ඇතුළත් වේ නම් එවැනි භාග විජීය භාග ලෙස හඳුන්වනු ලැබේ. बीजीय भाग लेस හඳුන්වනු ලැබේ. बीजीय भाग लेस හඳුන්වනු ලැබේ. කොහොම කිව්වේ යම් භාග සංඛ්‍යාවක හරය තුල හෝ ලවය තුල बीजीय पद हो प्रकाशन අඩංගු වේ නම් ඇතුළත් වේ නම් बीजीय पद हो प्रकाशन ඇතුළත් වේ නම් එවැනි භාග बीजीय भाग ලෙස හැඳින්වේ. එවැනි භාග बीजीय भाग ලෙස හැඳින්වේ. හරි. උදාහරණ කියලා මේ උදාහරණ පහ දාන්නකෝ. बीजीय भाग වලට උදාහරණ විදියට හරි අනුමාත්‍රිකාව ලියන්න ඊට පස්සේ बीजीय भाग आश्रित එකතු කිරීම හා අඩු කිරීම 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 හරි ඒ අර්ථය තරුවක් දාලා ලියා ගන්න මෙහෙම විශේෂයෙන් මතක තියාගන්න ඕන කරුණක් මුලින්ම මම කියන්නම් සුළු කිරීම වලදී හරි ඒ අර්ථය තරුවක් දාලා දෙන ලද ගැටලුව තුල बीजीय प्रकाशन අඩංගු වේ නම් පළමුව ඒවාට වරහන් දැමීම
ඒවාට වරහන් දැමීම කළ යුතුය. ඒවාට වරහන් දැමීම කළ යුතුය. ඒවාට වරහන් දැමීම කළ යුතුය. ඒක නම් අමතක කරන්නම එපා. ඔය කිව්ව කතාව අමතක කරන්නම එපා. හරි අනිවාර්යෙන් ඔළුවේ තියාගෙනම ඉන්න. ඒ කියන්නේ අපිට දෙනවා නම් ගැටලුව තුළ වීජීය ප්‍රකාශනයක්. ඒ කියන්නේ පද දෙකක් හෝ ඊට වැඩි ගණනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වරහන් දැමීම පළමුව කරගන්න. ඒක නොකර කිසිවක් කරන්න යන්න නම් එපා. ඒක මුලින්ම කරන්න. හරි? හරි අපි පොඩි උදාහරණයක් බලමු. මම මේ කිව්ව කාරණේ අර. හරි පළවෙනි කාරණාව ඔන්න බලා ගන්න. අපිට දුන්න කියන්නකෝ මෙන්න මෙහෙම වීජීය භාග දෙකක් එකතු කිරීම. සාමාන්‍ය භාග සුළු කරන විදියටම තමයි. පළමුව හරය සමානද බලන්න ඕනේ. හරය සමාන නම් කිසිම ගැටලුවක් නැහැ. එහෙනම් අපිට පුළුවන් මොකක් කරගන්නද? ලවය සුළු කිරීම කරගන්න. එහෙනම් හරය සමානයි. මේකත් හරය 7න් පංගුවක්, මේකත් හරය 7න් පංගුවක්. එහෙනම් අපිට තියෙන ওই දෙක එකතු කරගන්න. එහෙනම් හරය 7ම තමයි. ලවයන් දෙක එකතු කරන්න. ඉස්සරහාම x ඉස්සරහා කවුරුත් නැත්නම් එකක් දාගන්න. එහෙනම් 2x එකතු කරන්න තියෙන්නේ 1x. එහෙනම් පිළිතුර කීයද? 3x. කවදාවත් හරය එකතු වෙන්නේ නැහැ නේ ළමයි. හරය එහෙමමයි. හිතන්නකෝ එහෙමනම් මේ වගේ උදාහරණයක් හරි අපිට ලැබුණා කියලා හිතන්නකෝ 9න් 5යි y අඩු කිරීම 9න් 4යි y. හරය සමානයි ළමයි. එහෙනම් හරය 9මයි. ලවය අඩු කරගන්න පුළුවන්. ප්‍රකාශන මුකුත් නැහැ නේ. එහෙනම් වරහන් දාගන්න දෙයක් නැහැ. එහෙනම් 5යි y ගෙන් 4යි y අඩු කරොත් 1යි y එහෙම නැත්නම් y කියලා ගත්තත් වැරද්දක් නැත. දෙකම එකයි. හැබැයි ඔන්න අපිට දුන්නා කියලා හිතන්නකෝ මෙන්න මෙහෙම ගැටලුවක්. ඔන්න ඔහොම ගැටලුවක්. හොඳට බලා ගන්න දැන්. දැන් මේ ගැටලුව තුළ තියෙන මේ වීජීය භාග ප්‍රකාශනය තුළ තියෙන විශේෂත්වය තමයි මෙතන තියෙනවා වීජීය ප්‍රකාශන මේ x ධන 2 x ඍණ 2 ප්‍රකාශන. පද දෙකක් හෝ වැඩි ගණනකින් සම්බන්ධ වෙලා. එහෙනම් මතක ඇතුව ගිහිල්ලා අනිවාර්යයෙන්ම දාගන්න මොකක්ද? වරහන් කියන එක. වරහන් නොදා කිසි විටකවත් සුළු කිරීම කරන්න යන්න නම් එපා. වරහන් දැමීම අනිවාර්යයෙන්ම කරන්න. දැන් හරය සමානයි. අරුබුදයක් නැත. අපිට එකතු කරගන්න පුළුවන්. හරය සමානයිනේ. එහෙනම් මේ දෙන්නව එකතු කරමු. එහෙනම් බලන්න මම ලියා ගන්න විදිය. හොඳට බලා ගන්න. x ධන 1යි ඊට එකතු කරනවා x ඍණ 2යි. වරහන් ඉවත් කරන්න එපා මුලින්ම. වරහනත් එක්ක මුලින්ම ලියා ගන්න. දැන් වරහන් ඉවත් කරන්න. දැන් වරහන් ඉවත් කරනවා කියන්නේ වරහන්ට ඉදිරියේ තියෙන ලකුණෙන් වරහන් ඇතුළ ಗುಣ කරනවා කියන එකනේ. ඒතර මේ වරහන් ඉස්සරහා කවුරුත් නැහැ කියන්නේ ධන. එහෙනම් ධනෙන් වරහන් වැඩි කරොත් ධන x ධන 1. මේ වරහන් ඉස්සරහා තියෙන්නේ ධන. එහෙනම් ධනෙන් වරහන් වැඩි කරොත් ධන x ධන ඍණයි ඍණ. ලකුණු ගැන හිතන්න. හැමතිස්සෙම ලකුණු ගැන හිතන්න. දැන් මේ වරහන් ඉස්සරහා පේන්නේ නැතුව තියෙන ලකුණ ධන ලකුණ. මේ වරහන් ඉස්සරහා පේන්නේ නැතුව තියෙන ලකුණ ධන ලකුණ. ඒතර වරහන් ඉවත් කරනවා කියන්නේ වරහන්ට ඉදිරියේ තියෙන ලකුණ හරි සංඛ්‍යාව හරි තුලින් ඒ වරහන් තුල ಗುಣ කරනවා කියන්නේ. ඒතකොට ඒක තමයි මම මෙතන කරේ. ධනෙන් ಗುಣ කරොත් ඒකමනේ. ධනෙන් ಗುಣ කරොත් ඒකමයි. වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි මැද්දේ ඍණ ලකුණක් තිබ්බනම් අන්න වෙනසක් වෙනවා. අපි ඊළඟ උදාහරණෙදී ඒක ගැන කතා කරමු. දැන් මෙතනින් එහාට තව දුරටත් ලවය සුළු කරන්න. මොකද කියන්නේ? මෙතන 1x ඉන්නවා, මෙතනත් ධන 1x ඉන්නවා. ඒ ජෝඩුව ගැලපෙනවා. එහෙනම් ධන 2x. ධන එකක් ඉන්නවා, මෙතන ඍණ දෙකක් ඉන්නවා. මොකද හිතන්නේ? ධන 1යි ඍණ 2යි. මොකද ඔයගොල්ලෝ හිතන්නේ? ධන 1යි ඍණ 2යි. මොකක් වේවිද උත්තරේ? ඍණ 1යි. හරි. ලොකු එකෙන් පොඩි එක අඩු කරලා ලොකු එකේ ලකුණ. දැන් ඉතින් සදිශ සංඛ්‍යා ඕනේ. හරි. ඔන්න එහෙමනම් අදාළ පිළිතුර. ප්‍රකාශනයක් නිසා අවසාන පිළිතුරේ වරහණක් තිබ්බොත් වඩා හොඳයි. ඔන්න වෙනස් දෙයක් ඒකෙදී අපිට තියෙනවා. අපි තව එකක් හිතමු.
හරි. අපි කට්ටියට මතක නැහැ. මොකද්ද මුලින්ම මම කරන්න කිව්වේ? මතකද මම මුලින්ම කරන්න කිව්ව දේ මොකද්ද කියලා? මොකද්ද ළමයි අපි මුලින්ම කරේ? ඔව්. මොකද්ද අපි මුලින්ම කරේ? වරහන් දාන එක. අන්න හරි. ප්‍රකාශන තියෙනවා. ඒ නිසා වරහන් දාන්න. දැන් ඕක නම් අමතක කරන්න එපා. වරහන් දැමීම මුලින්ම කරමු. දැන් ළමයි හරේ සමානයි. ඒ නිසා හරි ලේසි. ලවයන් අඩු කරන්න තියෙන. එහෙනම් 2x ඍණ 5න් වරහන් අමතක කරන්න එපා. ඒක දාන්න හොඳේ. අඩු කරන්න x ඍණ 2 x ඍණ 1. දැන් ඊළඟ ස්ටෙප් එකේදී තමයි වරහන් ඉවත් කරන්න ඕනේ. වරහන් ඉවත් කරනවා කියන්නේ වරහන්ට ඉස්සරහා තියෙන ලකුණෙන් වරහන් ඇතුළේ ගුණ කරනවා කියන එක. එහෙනම් පේන්නේ නැතුව ඉස්සරහා ධන ලකුණක් තියෙන්නේ පේන්නේ නැති ලකුණ. ධනෙන් වරහන් ඉවත් කරොත් 2x ධනයි ඍණයි ඍණ 5යි. මේ වරහන් ඉස්සරහා නම් ධන ලකුණක් නෙවෙයි ළමයි තියෙන්නේ. මොන ලකුණක්ද? ඍණ ලකුණක් තියෙන්නේ. එහෙනම් ඒ වරහන් ඉවත් වෙන්න ඕනේ කාගෙන්ද? ඍණ ලකුණෙන් ගුණ වෙන්න ඕනේ. එහෙනම් ඍණ වැඩි කිරීම x ඍණ x ඔන්න දැන් බලන්න. ඍණ වැඩි කිරීම ඍණ 1. ඍණයි ඍණයි වැඩි කරද්දි මොකද වෙන්නේ? ඍණයි ඍණයි වැඩි කරොත් මොකද වෙන්නේ? ඍණයි ඍණයි ගුණ කරද්දි මොකද වෙන්නේ? ලකුණ ඍණයි ඍණයි අන්න මොකක්ද වෙන්නේ? ඔව්. ධන එකක් බවට පත් වෙනවා. ඍණයි ඍණයි ධන එකක් බවට පත් වෙනවා. දැන් සජාතීය පද ගලපන්න බලමු. ධන 2x මෙතන ඉන්නේ ඍණ 1x. එහෙනම් දෙකෙන් එකක් ගියොත් 1යි ධන 1x. නැත්නම් නිකම් x දැම්මත් කමක් නැහැ. මෙතන ඍණ 5යි ධන 1යි. මොකද ඔයගොල්ලෝ හිතන්නේ? ඍණ 5යි ධන 1යි. ඍණ 5යි ධන 1යි. ඔව් හර්ෂණී කියනවා. හරි. ඍණ 5යි ධන 1යි කියන්නේ ලොක්කගේ පොඩ අඩු කරා ලොක්කගේ ලකුණ. එහෙනම් ඍණ 4. බෙදීම 4. ඔන්න වරහණක් දාමු ප්‍රකාශනයක් තියෙන හින්දා. මෙන්න පිළිතුර. x ඍණ 4 බෙදීම 7යි. එහෙනම් මම තව එකක් කරන්නම්. තව දුරටත් තේරෙලා නැති කෙනෙක් ඉන්නවනම් හරි ආරම්භක පියවර ප්‍රකාශන තියෙනව ළමයි වරහන් දාගන්න එක. ඔන්න ආරම්භක පියවර. ප්‍රකාශන තියෙන හින්දා වරහන් දාගත්තා. දැන් හරිය සමානයි. එහෙනම් අවුලක් නැහැ. ලවය අඩු කරන්න තියෙන්නේ දැන්. එහෙනම් වරහන් එක්කම ලියාගමු 2x ධන 7 අඩු කිරීම x ධන 1. දැන් වරහන් ඉවත් කරන පේලිය ධනෙන් වරහන් ඉවත් කරොත් ධන 2x ධන 7 මේ වරහන ඍණෙන් ඍණ x ඍණයි ධනයි ඍණ 1යි. දැන් එහෙමනම් ගැළපෙන සුළු කිරීමක් තව දුරටත් 2x කින් x අඩු කරන්න පුළුවන්. එහෙනම් 2x කින් 1x අඩු කරොත් අපිට avx කියලා ඒත් එක්කම ඍණ ධන 7යි ඍණ 1යි කියන්නේ ලොකගෙන් පොඩ්ඩ අඩු කරා ලොකගේ ලකුණ ධන 6යි. හරය වෙනස් වෙන්නේ නැහැ. ඒක හැමමයි. එහෙනම් x ධන 6 බෙදීම කීයක් එනවද? අන්න 5ක් එනවා. x ධන 6 බෙදීම 5. ඕක තමයි ඔන්න බීජීය වාග සුළු කිරීම යටතේ කරන්න දෙන්නේ. අමාරු කොටස තමයි මේ වගේ අඩු කිරීම වෙනකොට වරහන් ඉවත් කරද්දී ලකුණ මාරු වෙනව නේද කියලා හිතන එක. ඒ නිසා වරහන් එක්කම මුලින් ලියලා ඊළඟ ස්ටෙප් එකේදී වරහන් ඉවත් කරන පේලිය හදාගන්න. හරිද? මේ පහ හදාගමු. ඔන්න පළවෙනි කොටස තාම හරය සමාන. එච්චර අමාරුවක් නැහැ. හරය සමාන වෙන අවස්ථාවක් තමයි මේ මුලින්ම කිව්වේ. ඉතින් පස්සේ අපි යමු බලන්නේ ඊළඟ කොටසට. හරි. දැන් ඊළඟට මම කියන්නම්. දැන් මේ ගත්තේ අපි හරය සමාන වෙන අවස්ථාවට. එතකොට කෙලිම එකතු කරන්න හරි අඩු කරන්න හරි පුළුවන්. ඇයි අපේ හරය සමාන හින්දා. නමුත් දැන් අපි බලමු හරය අසමාන අවස්ථාවක් අරගෙන. දැන් මේකෙදි බීජීය භාග ගොඩ නැගුණේ හරය පූර්ණ සංඛ්‍යාත්මක අගයක් ලවය තුල තමයි බීජීය පද හෝ ප්‍රකාශන තිබ්බේ. ලවය තුල. හරි. දැන් තාම අපි කතා කරන්නේ ඒව ගැනම විතරයි. හරි. හිතන්නකෝ අපිට ලැබුණ භාග දෙකක් මෙන්න මෙහෙම. දැන් අපිට කලින් වගේම දැන් මේකේ වරහන් දාන දෙයක් මොකුත් නැහැනේ. පදනේ තියෙන්නේ. ප්‍රකාශන නැහැනේ. හරි. දැන් එතකොට මේකත් ඉස්සල වගේම නිකම්ම මේ දෙන්නව එකතු කරලා දාන්න පුළුවන්ද බැරිද? මොකද ඔයගොල්ලෝ හිතන්නේ? කලින් වගේම මේ දෙන්න එකතු කරලා ගන්න පුළුවන්. එහෙම කරන්න දැන් අපිට බෑ. ඇයි අපිට දැන් බැරි කියලා කියන්නේ?
හරය සමානද? නැහැ. හරය අසමාන. එහෙමනම් අපිට සිද්ධ වෙනවා ළමයි මුලින්ම මොකක් කරගන්නද? හරය සමාන කරගන්න. මතකද? 4යි 2යි පොදු හරයකට අපි එන්න ඕනේ. ඒ කියන්නේ කූපෝගු. මොකක්ද 4යි 2යි කුඩාම පොදු ගුණාකාරය වෙන්නේ? මේ දෙන්නගේ පොදු හරය වෙන්නේ කවුද? 4නේ. හරි. එහෙනම් දෙකත් අපි මොකද කරන්නේ? උත්සාහ කරනවා 4 කරගන්න. දැන් මෙයාව 4 කරගන්න දෙයක් නැහැ. කොහොමද මෙයා 4නේ? මෙයාව 4ක් බවට පත් කරන්න නම් මොකද කරන්න වෙන්නේ? මට ಗುಣ කරන්න වෙනවා මෙයාව කීයද? 2. එහෙනම් 2 ಗುಣ කරන්න වෙනවා මට 2. හැබැයි හරේ විතරක් බෑ. ලවයක් මොකද කරන්නේ මං? අන්න 2කින් ගුණ කරනවා. ඒක පිටිපස්සෙන් ලිව්වත් ඉස්සරහින් ලිව්වත් කමක් නැහැ. එහෙනම් මේක 4ෙන් පංගුවක් කරන්න 2කින් එහෙනම් උඩත් වැඩි කරන්න ඕනේ මට 2කින්. එහෙමනම් ඔන්න දැන් උඩින් එනවා දෙවරක් x 2යි x. පහලින් එනවා දෙවරක් 2 4යි කියලා. දැන් මොකද අපේ ළමයි හිතන්නේ? දැන් හරේ සමානයි නේද? දැන් අවුලක් නැහැ නේද? හරේ සමානයි නේද? මෙයා වගේම හරයක් බවට මෙයාවත් පත් කරගත්තා. එහෙනම් දැන් හරේ සමානයි 4මයි ලවයේ සුළු කරන්න පුළුවන්. එහෙනම් මෙතනින් 1x ඊට එකතු වෙනවා 2x. එහෙනම් 1x දැන් 2x කියන්නේ 3x බෙදීම 4. මෙන්න මේ විදියට. 3x බෙදීම අන්න 4. හරිනේ? හරි. හිතමු අපිට තව අවස්ථාවක් එනවා මෙහෙම. හරි. මේ කාරණාව ගත්තොත් මේකදී අපිට මුලින්ම දෙයක් කරන්න වෙනවා. මොකද්ද මුලින්ම කරන්න වෙන දේ? මෙතන මේ ගානට වඩා මේ ගානේ වෙනසක් තියෙනවා. මොකද්ද මුලින්ම කරන්න වෙන්නේ? හරය අසමානයි මුකුත්ම කරන්න බෑ සමාන කරගන්නකම්. හැබැයි මේ ඔක්කොටම කලින් දෙයක් කරන්න වෙනවා. මොකක්ද? ඔව් ඔෂාදි හොඳයි. කල්පනාවෙන් ඉන්නවා. ප්‍රකාශනයක් තියෙනවා. ඒ නිසා ඔක්කොටම කලින් මොකක් කරන් ඉන්නවද අපි? වරහන් දාගෙන ඉන්න. ඒක අමතක කරන්නත් එපා. දැන් හරය සමාන කරන්න ඕනේ අපි යමුකෝ බලන්න 3 9 පොදු හරය. සාමාන්‍ය භාග සුළු කිරීමනේ. 3 9 පොදු හරය මොකක්ද? 9. එහෙනම් 3ත් 9 බවට පත් කරන්න ඕනේ. ඉතින් අනේ කල්පනා කරමුකෝ 3 9 බවට පත් කරන්න කීයද ගුණ කරන්න ඕනේ කියලා. මේක කීයද ගුණ කරන්න වෙන්නේ? 3 9 බවට පත් කරන්න. 3 ගුණ කරන්න වෙනවා අපිට 3. එතකොට එයාව විතරක් ගුණ කරන්න බෑ උඩ ඉන්න කෙනාවත් 3ෙන් ගුණ කරන්න වෙනවා. මෙයා වෙනසක් කරන්න දෙයක් නැහැ. එයා කොහොමවත් 9ෙන් පංගුවක්. හරිනේ. එහෙනම් දැන් හරය මෙතන 9ක් වෙනවා. මෙතන 3 වතාවක් x ඍණ 2. මම වරහන් ඉවත් කරන්නේ නැතුව දැනට ඔහොමම තියාගන්න. දැන් අපේ වැඩේ හරි. ඇයි මම වැඩේ හරි කියන්නේ? හරේ සමානයි. අවුලක් නැහැ. එහෙනම් දැන් අපිට පුළුවන් ලවයන් සුළු කරන්න. හරේ 9මයි. එහෙනම් 3 වතාවක් x ඍණ 2කින් අඩු කරන්න ඕනේ 2x. ඔතනට වෙනකන් තියාගන්න වරහන් ඉවත් කරන්න එපා දැම්ම. දැන් ඊට පස්සේ මෙතනට එන්න කලින් වරහන් ඉවත් කරන්න නැතුව ඔහොම තියාගමු. දැන් අපි වරහන් ඉවත් කරමු. එහෙනම් 3 වරහන් ඉවත් කරොත් 3 වරක් x 3යි x 3 වරක් ඍණ 2 ඍණ 6යි. ඍණ 2යි x එහෙමම දීපා. එහෙනම් දැන් අපිට පුළුවන් තවදුරටත් සුළු කරන්න 3යි x කෙන් 2යි x අඩු කරන්න පුළුවන් සජාතීය පද හින්දා. එහෙනම් 1යි x. ඒ කියන්නේ x. ඍණ 6ට ගැලපෙන කවුරුත් නැහැ. ඒක එහෙමම දීපා. අන්න ප්‍රකාශනයක් ළමයි වරහණක් දාලා ඉවර වෙලා උත්තරේ තිබ්බ එහෙමනම් x ඍණ 6 බෙදීම අන්න 9ක් කියලා. හරි චූටි දෙයක් තියෙන්නේ කරන්න. හැබැයි අපිට මේක පැටලෙන්න පුළුවන්. එක ලකුණකින් මුළු ගානම අවුලක් කරගන්න පුළුවන්. හරිද? ඒ නිසා හරි සිහි කල්පනාවෙන් කරන්න ඕනේ. හරි මේ උදාහරණ දෙක දාමුකෝ. මම තව එකක් කියලා දෙන්න. ඔන්න හරය අසමාන වන බීජීය භාග. ඔන්න තව උදාහරණයක්. හරි මොන ටිකක් විශේෂ අවස්ථාවක් දැන් කල්පනාවෙන්ම කරන්න ඕනේ වර්ධින්න පුළුවන්. පළවෙනි පියවර ප්‍රකාශන තියෙනවා එහෙමනම් ගිහින් වරහන් දාගන්න එක ඒක අමතක කරන්නේ නැතුව මේ වැඩේ කරමු මුලින්ම. ඉස්සල්ලාම මේ වැඩේ කරමු. දැන් හරය අසමානයි ළමයි
අපි හිතන්න ඕනේ දෙන්නගේ පොදු හරය විදිහට අපි කාවද ගන්න ඕනේ කියලා. මොකද ඔයගොල්ලෝ හිතන්නේ 3යි 2යි කුඩා පොදු ගුණාකාරයේ විදිහට අපි කාවද ගන්නෙ. හොඳයි. දොල්වින් කියනවා 6 ගාමුලු. ප්‍රශාදිත් කියනවා 6 කියලා. ඔව් දෝෂාදිත්. ඔව් අපි එහෙමනම් 6 තමයි හදාගන්න ඕනේ. එහෙනම් 3 6 කරන්න නම් අපේ කට්ටිය 3 කියන කෙනා 6 කරගන්න නම් මොකක්ද කරන්න ඕනේ? 3 6 බවට පත් කරගන්න නම් ඔව් අපි කුමක්ද කළ යුතු වෙන්නේ? 3න් පංගුව 6ක් කරගන්න ඕනේ. ඒ කියන්නේ 2කින් ගුණ කරන්න ඕනේ. හරිනම් මෙයාව 2කින් ගුණ කරමු. සී කල්පනාව හොඳටම තියෙන්න ඕනේ. ඒ නිසා කල්පනාවෙන් බලන්න මම පියවරක් ඇර එකක්වත් මගහරින්න නැතුව කරන්නේ ඒකයි. 2කින් ගුණ කරන්නේ එහෙනම් ඉහළත් 2කින් ගුණ කරන්න. මෙතන 2 6 කරන්න නම් 3න් ගුණ කරන්න වෙනවා. එහෙමනම් ඉහළත් 3න් ගුණ කරන්න වෙනවා. මෙන්න මේ විදියට. හරය වැඩි කරන ගානෙන්න ලවයත් වැඩි කරන්න ඕනේ. ගුණ කරන්න ඕනේ. එහෙනම් ගුණ කරන්න එපා වරහන් ඉවත් කරන්න මොකුත් එපා. ඒක හිමුම තියන්න. එහෙනම් දෙවරක් 2යි 5. දැන් හරය සමාන වෙනවා 6යි කියන. මෙතනත් වරහන් ඉවත් කරන්න එපා. ඔක කොහොමද තියන්න. මෙන්න මේ විදියට. දැන් ඔන්න හරයන් සමානයි ළමයි. ඔන්න හරයන් සමාන වුණා. දැන් ප්‍රශ්නේ විසඳුවානේ. පළවෙනි ප්‍රශ්නේ උනේ හරයන් සමාන කරගන්න. එහෙනම් දැන් අපි හරයන් සමාන කරගත්තා. සදිශ වැඩේ පැහැදිලිද? ඔන්න හරයන් සමාන කරගත්තා. 3යි 2යි කුඩා පොදු ගුණාකාරයේ 6. 6ක් කියන විදිහට හදා ගන්න ඕනේ. එතකොට හරය වෙනස් කරන්න ඕනේ. හැබැයි හරය විතරක් යම් අගයකින් ගුණ කරලා වෙනස් කරද්දී ඒ දේම උඩටත් කරන්න ඕනේ කියන එක අමතක වෙන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕනේ. හරිනේ? ඔන්න දැන් සිහි කල්පනාවෙන් කරන්න බලමු. දැන් තමයි පැටලෙන වැරදෙන තැනදී. දැන් හරය සමානයි. එහෙනම් ලවයන් අඩු කරන්න පුළුවන්. එහෙනම් දෙවරක් 2යි x ඍණ 5න් අඩු කරන්න ඕනේ දෙව්ෂාත් 3 වතාවක් x ඍණ 1. මම වරහන් ඉවත් කරන්න මේ වගේ තීරණ ගත්තේ නෑ. මම දැන් තමයි වරහන් ඉවත් කරන්න තීරණය කරන්නේ. කල්පනාවෙන්ම යන්න ඕනේ. එක දණක හරි ලකුණ පටලවා ගත්තොත් ඔක්කොම පැටලෙනවා. ඒ නිසායි වරහන් ඉවත් කරන්නේ නැතුව හරය සමාන කරන් හිටියේ මුලින්ම. දැන් වරහන් ඉවත් කරමු. එහෙනම් දෙවරක් 2 4යි x දෙවරක් 5 10යි ඍණ. ඊළඟට මේ වරහන් ඉවත් කරන්න ඕනේ 3ෙන් නෙවෙයි හොඳේ. ලකුණ අමතක කරන්න එපා. ඍණ 3ෙන්. එහෙනම් ඍණ 3 වරක් x ඍණ 3යි x ඍණ 3 වරක් ඍණ 1 ඍණයි ධන 3 වරක් 1 3යි. එහෙනම් දැන් ගැලපීමක් තියෙනවා. 4x නේ 3x අඩු කරනවා x ඍණ 10යි ධන 3යි කියන්නේ ඍණ 7යි. මෙන්න මේ විදිහට. එහෙනම් ලවය තුල ප්‍රකාශනයක් ඒ නිසා වරහන් දාමු. ඕක තමයි ළමයි සී කල්පනාවෙන් වරද්ද ගන්න නැතුව කරන්න පුළුවන් හොඳම විදිය. හරි මනෝමයෙන් අපේ ළමයි කරනවා ඇති. නමුත් මම නම් ඒ ක්‍රමයට පොඩ්ඩක්වත් කැමති නැහැ. එක තැනක් හරි අවුලක් කරගත්තොත් මුළු ගානම වරදිනවා. හරිද? දැන් අනුල විද්‍යාලයේ කට්ටිය නම් දන්නවා ඇති මේක මීට වඩා හොඳට කරන්න අයියෝ මීට මෙච්චර දුර යන්න ඕනේ නැහැ නේ කෙටියෙන් හදන්න පුළුවන් නේ එහෙම කියාවි. හැබැයි මම නම් කියන්නේ එහෙම කරන්න එපා. මේ විදිහට හදමු පියවරක් වැඩි වුණත් ස්ථිර ලෙසම හරියනවා කියලා විශ්වාසයක් තියෙනවා එතකොට. හරි ඒ නිසා පියවරක් වැඩි වුණත් මේ විදිහට කරමු. හරි. හරි මේ උදාහරණය දාගමුකෝ. දැන් හර්ෂණී කල්පනා කරනවා මෙච්චර දුර යන්න ඕනද? ඔබ එකපාරම අඩු කරන්න පුළුවන් නේ. ඉස්කෝලේ ටීචර් අපි එකපාර අඩු කරලා ගත්තානේ. හරි. දැන් දිව්‍යත් කල්පනා කරනවා ඉස්කෝලේ ටීචර් ඔච්චර දුර ගියේ නෑනේ. ඔච්චර පියවරවල් ගත්තේ නෑනේ. එකපාර අඩු කරන්න පුළුවන් නේ. මෙච්චර දුක් විඳින්න ඕනේද කියලා. හරි කමක් නැහැ ඉතින් දුක් විඳලා කරගමු. එතකොට කවදාවත් වරදින්නේ නැහැ. හරි ඊළඟ උදාහරණය ඔයාලා පුරවන්න ඕනේ බලන්න. ඔයගොල්ලෝ පුරවන්නකෝ බලන්න. ඒක හරි මම කරනවා නම් මම පළවෙනි එක ප්‍රකාශන තියෙනවා වරහන් දාගමු. ඒක තමයි ආරම්භක වෙලේ. වරහන් දාගමු ඉස්සෙල්ලාම. දැන් හරය අසමානයි. අපි එන්න ඕනේ බලන්න පොදු හරයකට. 7යි 21 පොදු හරය වෙන්නේ මොකක්ද? 7යි 21යි අතර තියෙන පොදු හරය
7යි 21යි පොදු හරය 21. එහෙමනම් 7 21ක් බවට පත් කරන්න ඕනේ ළමයි. ඒක තමයි බලාපොරොත්තුව. 7 21ක් කරන්න නම් අපි 3ෙන් ගුණ කරන්න වෙනවා. එහෙනම් ඉහළත් 3ෙන් ගුණ කරන්න වෙනවා. මෙයාගේ වෙනසක් කරන්න ඕනේ නෑ. ඒක එහෙමම තිබ්බා. වරහන අමතක කරන්න නම් එපායි. එහෙනම් දැන් මෙතන එනවා 3 වතාවක් y ධන 5. 5ලින් එනවා 7 වරක් 3 21ක්. එහෙනම් දැන් ළමයි මොකද කියන්නේ? හරය සමානයි දැන්. මේකත් 21කින් පංගුවක්, මේකත් 21කින් පංගුවක්. දැන් එහෙනම් ළමයි සුළු කරගන්න පුළුවනි අපිට. එවනම් වරහන් ඉවත් කරන්න එපා දැන් මොහොම තියමු. දැන් 3යි y ධන 5න් අඩු කරන්න ඕනේ. වරහන් ඇතුලේ y ඍණ 7. දැන් අපි වරහන් ඉවත් කරන්න පටන් ගමු. එහෙනම් 3ෙන් වරහන් ඉවත් කරොත් 3යි y 3 5 15යි. මේ වරහන් ඉවත් කරන්න වරහන් ඉස්සරහා ඍණ ලකුණක් තියෙන්නේ ඍණෙන් වරහන් වැඩි කරන්න ඕනේ. ඍණයි ධනයි ඍණ y ඍණයි ධන 7යි. මෙන්න මේ විදිහට. හරය 21ම තමයි. දැන් 3යි y ගෙන් අඩු කරන්න ඕනේ y ඒ කියන්නේ 2යි y ධන 15යි ධන 7යි කියන්නේ ධන 22යි. ඔන්න අදාළ පිළිතුර. හිරන්නේට කොහොමද අක්ෂර ලොකු උත්තරයක් ආවේ කියලා මට තේරෙන්නේ නැහැ. හරි ඔන්න එහෙමනම් පිළිතුර. 2යි y එකතු කිරීම 21 බෙදීම 21. හරි නේද? හොඳයි. රත්නායකත් වැඩේ හරි ඇති කියලා හිතනවා. 2යි y ධන 22 වරහන් කරන ප්‍රකාශනයක් හින්දා බෙදීම 21. හොඳයි. දුයිමිනි දැන් හරි. දේව්ෂාද් හොඳයි. සාර්ථකයි වැඩේ එහෙමනම්. හරි මම තව කාරණයක් කරොත් හරි මේක කල්පනාවෙන් කරන්නකෝ බලන්න. බලමු කවුරු හරි ඔක හරියට කරයිද කියලා. පළවෙනි කාරණේ ප්‍රකාශනයක් තියෙනවා. බරහක් දාගමු. ඒක තමයි මුලින්ම කරගන්න ඕනේ. දැන් එහෙමනම් පොදු හරයක් හිතන්න වෙනවා 5යි 3යි අතරින් 15 ගොඩනගා ගන්න පුළුවන් නේද? එහෙනම් මේක 15ක් කරගන්න ඕනේ. 5 15ක් කරගන්න 3ෙන් ගුණ කරමු. එහෙනම් ඉහළත් 3ෙන් ගුණ කරමු. මේක 15ක් කරගන්න නම් 3 15 කරන්න 5ෙන් ගුණ කරමු. එහෙනම් ඉහළත් 5ෙන් ගුණ කරමු. එහෙනම් මෙතන 3 9යි m එක පදයෙන් මෙතන තියෙන්නේ. මෙතන 15. මෙතන 5 වතාවක් m ඍණ 1 15න් 15. දැන් හරය සමානයි. දැන් ලවයන් අඩු කරන්න පුළුවන්. එහෙනම් 9යි m ගෙන් අඩු කරන්න ඕනේ 5 වතාවක් m ඍණ 1. දැන් වරහන් ඉවත් කරන්න පුළුවන්. දැන් 9යි m එහෙමමයි ඍණ 5න් වරහන් ඉවත් කරොත් ඍණ 5යි m ඍණ 1 වැඩි කිරීම ඍණ 5 පස්සරක් 1 5යි ඍණයි ධන. දැන් එහෙමනම් 9යි m ගෙන් 5යි m අඩු කරොත් 4යි m ධන 5 බෙදීම 15. වරහන් දාමු වීජීය ප්‍රකාශනයක් හින්දා ඔෂාදි මේ වරහන් ඉවත් කරන්න ගිහිල්ලා වරද්දගෙන ඇති. පස්සරක් 1 1යි කියලා දාලා ඇති. එහෙම නේද බලන්න ඔෂාදි වැරද්ද වෙලා තියෙන්නේ 10. මේ වරහන් ඉවත් කරන්න ගිහිල්ලා පස්සරක් 1 වරද්දන් ඇති 1යි කියලා. අන්න ඒව තමයි අපිට ඊටාම ඉක්මනින් වරදෙන්න පුළුවන් තැන්. ඉතා ඉක්මනින් වරදින්න පුළුවන් තැන්. හොඳේ. කල්පනාවෙන් ඒ නිසා. හරි මේක බලන්න. හරි ඕක බලන්නකෝ. ප්‍රකාශන තියෙනවා නම් කල්පනාවෙන්
හරය සමානයි ළමයි. එහෙනම් අවුලක් නැහැ. 7යි එන්නේ හරයට. එහෙනම් මේ ටික මේ දෙන්න එකතු කරලා ඉන් පස්සේ 2යි r අඩු කරන්න තමයි තියෙන්නේ. එහෙනම් 3යි 5යි 8යි 8යි r ගෙන් දෙකක් ගියොත් 6යි. එහෙනම් 6යි r බෙදීම කීයද උත්තරේ? 7. බලන්නකෝ අඩු කිරීමේ දෝෂ ඇති වේලාද කියලා ඔයගලන්ට. හරි මේක බලන්න. හරි දැන් කොහොමද අඩු කරන්නේ? 5යි r ගෙන් අඩු කරන්න ඕනේ 7යි r. 5යි r ගෙන් අඩු කරන්න ඕනේ 7යි r. එතකොට ලොකු එකනාගෙන් පොඩි එකනා අඩු කරලා ලොකු එකනාගේ ලකුණ. ඒ අනුව කීය දෙන්නේ අපිට? 5න් 7ක් අඩු කරොත් ඍණ 2යි. අන්න හරි. ඍණ 2යි r. ඊට එකතු වෙන්න ඕනේ ධන 1ක්. එතකොට ඍණ 2යි ධන 1යි. ඍණ 2යි ධන 1යි. එතකොට මොකද වෙන්නේ? ඍණ 2යි r ධන 1යි r. එහෙනම් ඍණ 2යි ධන 1යි කියන්නේ ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරලා නැවත ලොකු එක්කෙනා. එහෙනම් ඍණ 1යි. එහෙනම් ඍණ 1යි r. මම හිතනවා දැන් කට්ටියට හොඳටම පැහැදිලි වුණා කියලා. විජීය භාග යටතේ අමාරු කොටස් දෙක. මේක තමයි මුලින්ම තිබ්බ කොටස් දෙක. විජීය ප්‍රකාශන ඇතුළත් හරය සමාන සහ හරය අසමාන කොටස් සුළු කරන විදිය. දැන් ඔයගොල්ලෝ ඉස්කෝලේදී මේ පාඩම කරලා ඉන්නේ නැති සමහරක් විට. හරි. ඔයගොල්ලෝ ඊට වඩා කෙටි ක්‍රම වලට මේක කරන්න ගිහිල්ලා වරද්දගෙනත් ඇති. හැබැයි මම ඔයගලන්ට කෙටි ක්‍රමයක් නම් කියලා දුන්නේ නැත. මම ටිකක් දීර්ඝ සුළු කිරීමක් කියලා දුන්නා. හැබැයි ධන ඍණ පටලව ගන්න නැතුව අර වරහන් ඉවත් කරන තැනොත් පුළුවන් තරම් වරහන් ඉවත් කරන අවසාන මොහොත වෙනකම් තියාගෙන වරහන් ඉවත් කරන්න කිව්වේ. මුලදීම ඔයගොල්ලෝ වරහන් ඉවත් කරගන්න ගිහිල්ලා ඔකේ ලකුණු මාරු වෙන්න පුළුවන් හින්දා. ඒ නිසා තමයි පියවරක් සමහරකට වැඩි වෙන්නේ නැති, දෙකක් වැඩි වෙන්නේ නැති. නමුත් ඉතින් ඕක වරදින්නේ නැහැ ඔයගලන්ට. මේ ක්‍රමයට හුරු වෙන්න. හරිද? හොඳයි. අපි නැවත අනිත් හම්බ වෙද්දී බ්‍රහස්පතින්ද හම්බ වෙද්දී ඔයාලා විජීය භාග කොටස ආරම්භ කරලා තියන්න. මෙන්න මේ කොටස් දෙක ඉවර කරලා තියන්න. 26 1යි 26 2යි. මම ওই දෙක ගැන තමයි අද දවසේ ඔයගලන්ට කියලා දුන්නේ විජීය භාගය යටතේ. ඒ කොටස් ටික කරුණාකරට අග්ගාලා අවසන් කරන්න, ටිකක් ගණන් ටිකක් තේරි කරන්න. අද හෙට කොහොම හරි වැඩේ ඉවර කළා දාන්න. අනිත් වෙනකන් සදේශ ඉන්නේ නැතුව හරිද? අනිත් දවස් පන්ති කරන්න උදේ කරලා හරියන්නේ නැහැ. ඒ නිසා අද හෙටම සදිස් සංඛ්‍යා ටිකට මොනවාද විජීය භාග ටිකට අදාළ කාරණා ටික අවසන් කරලා තියාගන්න. සදිස් සංඛ්‍යා ටික ගොඩක් වැදගත් වෙයි. ඔය සුළු කිරීම ටික කරද්දී. හරිද? එතකොට අපි බ්‍රහස්පතින්දට ওই කොටස අවසන් කරගත්තොත් ඉන්පස්සේ අපිට යන්න පුළුවන් තවත් ලොකු පාඩමක් මේ අවුරුද්දේ මේ ටර්ම් එකේ තියෙන පරිමාණ රූප කියන පාඩමක්. ඒක මම බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ ඔයාලට කියලා දෙන්න ටිකක් විතර කරදරකාරී පාඩමක්. අත්‍යවශ්‍ය පාඩමක්. ඒකෙන් පස්සේ පටන් ගන්න. හරිද? අද දවසේ මම හිතනවා කරගත්ත ටික අපේ කට්ටියට පොඩි හරි ප්‍රමාණයක් ඔළුවට යන්නේ නැති. මේක එච්චර අමාරු නෑ. මුලින්ම අපි කතා කරපු අර බහුවශ්‍ය ගණන් ටික ඉතා වැදගත්. ඒ ගණන් ටික නැවත අඩුපාඩු තියෙනවා හරි ගස්ස ගන්නට. හරිද? ඒ අතරතුරේ මේ වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න. ටියුට් එකේ තමන්ට දන්න දේවල් ටික දැන් කරගෙන යන්න. හරි උත්සාහ කරනවා ඉක්මනට අච්චු පොතේ වැඩ ටික අවසන් කරන්න. ඒ නිසා වෙලාව ඉතුරු කරගන්න මම මේ ටික ඉක්මනට ඉවර කරගෙන යනවා. හරි ටියුට් එකේ වැඩ ටික මම කියනකම් ඉන්න එපා. දන්න දේවල් දැන් ඉවර කරපු දේවල් ටික දැන් බහුවශ්‍ය වල තිබ්බ පාඩම යටතේ තියෙන රචනා ප්‍රශ්න ටික කරගෙන යන්න දෙන්න. හරි දන්න ඒවා ටික ඉවර කරගෙන යන්න. හරිද? හරි එහෙනම් අදට වැඩේ මෙතනින් මම නතර කරනවා. නැවත අපි බ්‍රහස්පතින්දා හවස හම්බ වෙමු. අනිවාර්යෙන් පන්තියට සහභාගී වෙන්න කියලා මම ඉතින් කියනවා කුමාරට. ඒක වටීවි මොන හරි දෙයක් ඉගෙන ගන්න අහලා මට කරන ගමන්. හරි එහෙනම් ස්තුතියි ඔක්කොමලට සම්බන්ධ වුණාට. එහෙනම් පරිස්සමෙන් ඉන්න. ආයිබෝන් ඔක්කොමලට ගොඩ සරණයි එහෙනම්. හරි